समन्तः चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेशारच्च विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेशारच्च विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेशारच्च विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අදත් මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරන මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කෑගල්ල මොළගොඩ හරංකහ වත්ත නොම්බර 74 නිවසේ පදිංචි ඩී.ඒ. සෝමලතා වැල්ලගිරිය මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තා ඊටාම වැදගත් වටින ධර්ම කාරණාව. දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පදාන සූත්‍රයේහි සඳහන් එක ගාථා රත්නයක්. අපේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා උන්වහන්සේ සර්වඥතා ඥානීන් මේ මුළු ලෝකයේ දිහාම විශ්ව ධාතුවේ ඉන්න සියලු සත්වයන් දිහාම ආවර්ජනය කරලා බලද්දී පින්වත්නි උන්වහන්සේට පෙනුනේ එකම කෙලෙස් ගොඩක් පමණයි. මේ කෙලෙස් ගොඩක් දැකපු භාග්‍යවතුන් වහන්සේට හරියට තේරුණේ පංච කාමයට පංච නීවරණයන් වලට ගිජු වෙලා කටයුතු කරන මේ සංසාර සත්‍යයන්ව ඒ සසර දුකින් මුදවන්නට දරණ වෑයම හරියට ඉහළ ඉඳලා පහළට ගලාගෙන හැලෙන මහා දිය ඇල්ලක ජලය ආපිට අනෙක් පැත්තට අදිනෝ වගේ වැඩක්. ඉහළට අදිනෝ වගේ මහා වීරියක් උන්වහන්සේට දරන්න ඕන බව උන්වහන්සේට වැටහුණා. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව දැක්කම මන්දෝත්සාහී භාවයක් ඇති වුණා. කොහොමද මේ සසරට ඇදලා සසරට ඇලිලා ඉන්න මේ සංසාර සත්‍යයන්ට මම සසර දුකේ මිදෙන මාර්ගය කියන්නේ? කවුද මේක පිළිගන්නේ? මෙන්න මේ කියන්නා වූ සිතුවිල්ල භාග්‍යවතුන් වහන්සේගේ හිතේ තැම්පත් වුණා. එවන් සිතුවිල්ලක් උපන්න ෂණීම සහම්පති මහා බ්‍රහ්ම රාජයා වක්කු අතක් දික් කරන්න යන කාලේ යම්සේද දික්කල අතක් වක් කරන්න යන කාලේ යම්සේද එවන් පුංචි කාලයක් තුළ සහම්පති මහා බ්‍රහ්ම රාජයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. අද කාලේ බොහෝ දෙනෙක් කතා වෙනවා භාග්‍යවතුන් වහන්සේට ඇයි එහෙම මන්දෝත්සාහී සිතුවිල්ලක් ඇති වුනේ කියලා. හරියට ඔවුන් මේ කාරණාව වටහාගෙන තියෙන විදිය දිහා දැක්කම හිතෙන්නේ භාග්‍යවතුන් වහන්සේට
හරියට කලකිරීමක් ඇති වුණා වගේ කියලා. පින්වතුන් වහන්සේට කලකිරීමක් නෙවෙයි ඇති වුණේ. මට තේරෙන විදිහට මම මේකට උදාහරණයක් කියන්නම්. සමහර ලාවට මට වැටහිච්ච ආකාරයේ යම් දෝෂයක් තියෙනත් පුළුවන්. නමුත් මට මේකට ඔබට කියන්න ඕනකම තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හිතේ කලකිරීමක් ඇති වුණේ නැහැ කියන එක පෙන්වන්න. අපි හිතමු බුදුරජාණන් වහන්සේට මේ ඇතිවෙච්ච සිතුවිල්ල හරියට මෙන්න මේ වගේ. යම් ගුරුවරයෙක් පාසලක පත්වීමක් ලබාගෙන පළවෙනි වරට ඉගැන්වීම් කටයුතු කරන්න පාසලකට යනවා. විදුහල්පතිතුමා ඒ ගුරුවරයාට අදාළ පන්තිය පෙන්වන්න එක් කරගෙන යනවා. යනකොට ඒ පන්තියේ ළමයි සමහර දෙනෙක් කුණු කොට්ටෙන් ගහ ගන්නවා. සමහර දෙනෙක් පුටු වලින් ගහ ගන්නවා. සමහර දෙනෙක් ගුරු මේසේ නැගලා නටනවා. සමහර දෙනෙක් හැම තැනකම සෙල්ලම් කර කර ඉන්නවා. පළවෙනි පත්වීම ලබාගෙන භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබන දවස වෙනකම්ම සර්වඥතා ඥානෙ උන්වහන්සේට තිබුණේ නැහැ. ඒ සර්වඥතා ඥානය නැති භාග්‍යවතුන් වහන්සේට සර්වඥතා ඥානය පහළ වුණෙන් පස්සේදී තමයි සසරේ සත්‍යයව යථා භූත ඥානයෙන් වටහා ගන්න පුළුවන්කමක් ලැබුණේ. එතකොටයි උන්වහන්සේට පේන්නේ මේ සංසාරේ යථා ස්වභාවය හරියට. ඒකයි උන්වහන්සේ කල්පනා කරේ කොහොමද මෙහෙම සසරට ඇදෙන සත්‍යයන්ට මම මේ සසර දුකින් මිදෙන මාර්ගය කියන්නේ. පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න මේ සසර සත්වයාව දුකින් මිදෙන මාර්ගය වටහා ගන්නවා කියන එක කොයිතරම් අමාරුද ඔබත් මමත් මේ සසර යන විදිය දිහා බලලා අපි කොයිතරම් නම් මේ පංචකාමයට හිත ඇලිලා පංචකාමයට එක්ක හිතෙන් වෙලිලා අපි කටයුතු කරනවද බලන්න. ඒක ඊටාම අමාරු දෙයක්. මොකද අපි ඉන්නේ පංචකාමයේ උඩ. නමුත් මෙතන විශේෂ කරුණක් තවත් සිහිපත් කරන්නට ඕන. ධර්මීය කියලා කියන්නේ පින්වත්නි ආරාධනාවක් සහිතව කරන දෙයක් මිසක් ආරාධනාවක් රහිතව කරන දෙයක් නෙමෙයි. ධර්මීය කියලා කියන්නේ ආරාධනාවක් සහිතව කරන දෙයක්. අපේ භාග්‍යවතුන් වහන්සේට එදා සහම්පති මහා බ්‍රහ්ම රාජයා මුළු මහත් ලෝක සත්‍යා කෙරෙහිම අනුකම්පාවෙන් පොදුවේ ආරාධනාවක් කළා. ධර්ම දේශනා කරන්න කියලා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ සමහර තැනක ආරාධනාවක් සහිතවත් බණ කිව්වේ සමහර තැනක ආරාධනාවක් රහිතව බණ කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම බණ කියන්න පුළුවන් කමක් ලැබුණේ එදා සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඒ සියලුම සත්‍යයන්ව අරමුණු කරගෙන
පොදුවේ ආරාධනාවක් කරපු නිසා. ධර්මය කියලා කියන්නේ එවන් අති උතුම් දෙයක්. සහම්පති මහා බ්‍රහ්ම රාජයා කොහොමද ආරාධනාව කළේ? මහා පදාන සූත්‍රයේ සඳහන් කරනවා මෙහිම සේලෝ යතා පබ්බත මුද්ද නිත්තිතෝ යතාපි පස්සේ ජනතං සමන්තතෝ. හරියට මහා පර්වතයක් මුදුනේ ඉන්න කෙනෙකුට හාත්පසින් සතර දිසා සතර අනුදිසා දකින්න පුළුවන් වගේ. දැන් අපි දන්නවා කඳු මුදුනක ඉන්න කෙනෙකුට අවට ඊටාම පැහැදිලිව දකින්න පුළුවන්. පින්වත්නි, ඒ වගේ සර්වඥතා ඥානය නම් මේ කඳු මුදුනේ ඉන්න භාග්‍යවතුන් වහන්සේට පාසාද මාරුයිහ සමන්ත චක්කු භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි සර්වඥතා ඥානය නම් වූ මේ ධර්මයෙන් නිර්මිත මාලිගාවට නගින්න. ඒ සර්වඥතා ඥානයෙන් බලන්ඩ කියලා කියනවා සෝකාවතින්නම් ජනත මපේත සෝකෝ අවෙක්කස්සු ජාති ජරා විභූතු. බ්‍රහ්මයා කියනවා ස්වාමීනි බලන්ඩ සර්වඥතා ඥානය නම් මේ මාලිගාවට ගොඩ වෙලා බලන්ඩ ස්වාමීනි මේ සසර සත්වයා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ස්වාමීනි කොයිතරම් නම් දුක් විඳිනවද කියලා. ස්වාමීනි මේ තරම් දුකක් විඳින මේ සසර සත්‍යාව ඒ දුකින් මුදවන්න භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා උත්තේහි වීර විජිත සංඝහම සත්වාහ අනන විචර ලෝකේ. මේ ලෝකේ ණය නැති ආනන් වහන්සේ සත්වාහ අනන විචර ලෝකේ. මේ ලෝකේ ණය නැති ආනන් වහන්සේ වීර විජිත සංඝහම දසමාර සේනාව පරාජය කරපු මහා වීරයන් වහන්සේ උත්තේහි නැගිටින සේක්වා දේශේසු ධම්මං භගවා අඤ්ඤාතාරෝ භවිස්සති. ස්වාමීනි අවබෝධ කරගන්නා වූ පුද්ගලයන් උදෙසා මේ ධර්මය දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. බලන්න භාග්‍යවතුන් වහන්සේට සහම්පති මහා බ්‍රහ්ම රාජයා බණ කියන ආරාධනා කරපු හැටි හරි ලස්සන උදාහරණ වලින් භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ. මහා වීර පෙකුතුනි මේ මහා වීර කියන වචනේ මට වැටහෙන විදියට මේ පහත් ඥානයක් තියෙන මගේ ඥාණයට වැටහෙන ටික නම් මට විස්තර කරන්න පැය ගණනාවක්වත් කාලය අවශ්‍ය වෙනවා. මම දන්න මම දැනට ඉගෙනගෙන තියෙන මේ ධර්ම කරුණු තුලින් මේ මහා වීර කියන වචනේ පැහැදිලි කරන්න පැය ගණනාවක්වත් යනවා. නමුත් මගේ ඥාණයට වැටහෙන ප්‍රමාණයට වඩා මේ ධර්මය තවත් හොඳින් ප්‍රගුණ කරපු කෙනෙකුට මේ මහා වීර කියන වචනේ වැටෙන ප්‍රමාණයට වඩා වැඩි.
පින්වතුනි ආර්යයන් වහන්සේ නමකට නම් වැටහෙන ප්‍රමාණයටත් වඩා වැඩි කියලා මම නම් කියන්නේ. මහා වීර වචනය කියන මේ වචනය ලෞතර භාග්‍යවතුන් වහන්සේට ලබා දුන්නේ මොකක් නිසාද? ඒක පින්වතුනි මගහැරලා යන්නේ නැතිම මග හරින් නැති මග හරින තරම් වටින් නැතිම කාරණාවක් මේ මහා වීර කියන වචනේ තරමක් හරි තේරුම් කරන එක. මම අද දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් මේ මහා වීර කියන වචනය භාග්‍යවතුන් වහන්සේට දේශනා කරේ කුමන කාරණාවක් නිසාද කියන කාරණාව පැහැදිලි කරන්න. ඇයි භාග්‍යවතුන් වහන්සේට මහා වීර කියන්නේ? එවන් මහා වීරයේ පින්වතුනි සසර පුරාවටම ලැබෙන්නේ අති ඉතාමත් කලාතුරකින්. හරීම දුර්ලභයි එහෙම මහා වීරයෙක් ලබනවා කියන එක. අපේ මහබෝසතාණන් වහන්සේට සංසාරයේ බුදු බව ලබන්නට බුද්ධත්වයේ ලබන්නට පින්වතුනි පාරමිතා පුරන්නට උන්වහන්සේ පටන් ගත්තේ කොතනද? සඳහන් කරලා තියෙනවා අපේ මහබෝසතාණන් වහන්සේට බුදු බව ලබන්නට ඕනෑ කියලා මේ වගේ හිතේ ආශාවක් උපන්නේ මීට මහා කල්ප අසංඛ්‍ය 20කට කලින්. ඒ අම්මා කරේ තියන් ගියපු ජීවිතේදී ඒ ජීවිතේදී දවසක් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉන්න එක්තරා අනාගාමී බ්‍රහ්මීන් වහන්සේ නම ලෝකේ දිහා බලනවා. සාමාන්‍යයෙන් පින්වතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා සහ රහතන් වහන්සේලා. වෙනත් ලෝකයක අනාගාමී වුණාම ඔය කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පැමිණෙනවා. ඊළඟට ඒ ලෝකයට ඇවිල්ලා රහත් බව ලබලා වැඩ ඉන්නවා. ඒ ලෝකෙම තමයි පිරිනිවන් පාන්නේ. දවසක් මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයා බලනව සුද්ධාවාස ලෝකේ බ්‍රහ්මියෝ ඊටාම අඩුයි. හොයලා බලන හේතුව මොකද කියලා. බලනකොට උන්වහන්සේට පේනවා පසුගිය මහා කල්ප අසංඛ්‍යකට අතරේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒ නිසා ඒ බ්‍රහ්ම ලෝකයට අනාගාමී වූ බ්‍රහ්මියෝ ඇවි. ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී වාක් ප්‍රනිධානය ආරම්භ කරනවා. වාක් ප්‍රනිධානය කියලා කියන්නේ පින්කමක් කරලා වචනින් කියනවා මම කවදා හරි දවසක බුදු වේවා කියලා. එහෙම වාක් ප්‍රනිධානයෙන් පින්වතුනි මහා කල්ප 9ක් මගේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවා. මහා කල්ප 16ක් මනෝ වාක් ප්‍රනිධානින් පාරමිතා පුරද්දී පින්වතුනි අතර කාලය තුල 512000ක් බුදුවරු මගේ භාග්‍යවතුන් වහන්සේට සංසාරේ බෝධිසත්ව කාලයේදී ලැබුණා.
නමුත් බලන්න මොනතරම් වීරියක් තිබුණද කියලා. මහා කල්ප අසංඛ්‍යයක් කියලා කියන්නේ කොයිතරම් දිග කාලයක්ද? හිතා ගන්නවත් බැරි, අපට මිනිහි කරන්නවත් බැරි අති දීර්ඝ කාලයක් මහා කල්පයක් කියලා කියන්නේ. එහෙම අසංඛ්‍යයක් කියන්නේ කොච්චර දිගයිද? අසංඛ්‍ය 16ක් කියන්නේ කොච්චර දිගයිද? මේකක්වත් පින්වතුනි ලියන්නවත් අපට බෑ. එහෙමනම් කොහොමද ගණන් කරන්නේ? ලියන්නවත් බැරි කොට. පින්වත්නි, ඒ තරම් දීර්ඝ කාලයක් පාරමිතා පුරද්දී උන්වහන්සේට මේ සසරෙන් එතර වෙන්න අවස්ථාවක් ලැබුණා 5,12,000 වතාවක්. නමුත් කවදාවත් උන්වහන්සේ එක තැනකදීවත් සසරෙන් එතර වෙන්න ඕනේ කියලා හිතුවේ නෑ. ඇයි හිතන්නේ මේ සසරේ ඇවිදින්න ඕනේ කියන තණ්හාවක් තිබිච්ච නිසාද? නෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සසරේ ඇවිදින්න තණ්හාවක්වත් උන්වහන්සේට තිබුණද? සසරේ ඇවිදින්න තණ්හාවක් තිබුණා නම් ඔබම හිතලා බලන්න මේ බුදු බව වෙනුවෙන් මෙච්චර කාලයක් දුක් විඳීද? බලන්නකො පින්වත්නි, තමන්ගේ ඇස් දෙක ගලවලා දන් දෙනකොට නිමි ජාතකය අරගෙන බලන්න, සිවි ජාතකය අරගෙන බලන්න. සිවි ජාතකයේදී අපි බෝසතාණන් වහන්සේ තමන්ගේ ඇස් දෙක ගලවලා දුන්නු විදිය බලන්න. මොනතරම් වීරියක් තිබුණද? කලාබු රයිතුමාගේ පහර දීම් වලදී ශාන්තිවාදී ජාතකයේදී මගේ බෝසතාණන් වහන්සේ ඉවසීම ප්‍රගුණ කරව හැටි බලන්න. අතපය 4 කපද්දි, මේ කන් දෙක කපද්දි, නහය කපද්දි මේ තරම් වීරියක් තියෙන උත්තමයේ ගැන අපට පින්වතුනි කොහොමද හිතන්න පුළුවන් මේ සසරට ඇලීමක් තියෙනවා කියලා? උන්වහන්සේට සසරට ඇලීමක් නෙවෙයි තිබුණේ. සසරේ උන්වහන්සේ වගේම දුක් විඳින සංසාරයේ සත්වය පිරිසක් මේ තරම් කාලයක් ඉන්නවා. එවැනි පිරිසක් එක්ක මට මේ සසරින් එගොඩ වෙන්නයි ඕන කියන වීරයයි උන්වහන්සේගේ හදවතේ තිබුණේ. පින්වතුනි, සසරේ මගේ භාග්‍යවතුන් වහන්සේ යම් දුකක් වින්දනම් ඒ විඳපු හැම දුකක්ම විඳි පින්වතුනි ඔබත් මමත් නිසාමයි. මොන තරම්නම් දුක් ගොඩක් වින්දද ඔය සංසාරේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟට එනකොට ඔබ හිතලා බලන්න, භාග්‍යවතුන් වහන්සේ දීපංකර භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනකොට සුමේද තාපසතුමා මහා කල්ප අසංඛ්‍ය 16ක් පාරමිතා පුරලා හිටියා. දීපංකර භාග්‍යවතුන් වහන්සේ මේ සසුනේ ඔබට නිවන් දකින්න පුළුවන් කියලා කියද්දී දීපංකර සුමේද තාපසතුමා නෑ මම කවදර දවසක බුදු වෙලාම නිවන් දකින්නවා කියන වචනේ ප්‍රකාශ කරේ උන්වහන්සේට දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයේ නිවන් දකින්න වීරිය වඩන්න උනේ කොච්චර වෙලාවයිද? සුමේද තාපසතුමා බැරි වෙලාවක්වත් හොඳයි ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශාසනය රහත් වෙන්නම් කියලා වචනකින් හරි ප්‍රකාශයක් කරා නම් දීපංකර භාග්‍යවතුන් වහන්සේ 4 පද ගාථාවක පළවෙනි පේලිය කියලා දෙවෙනි පේලිය නිමා වෙන්න කලින් සිව් පිළිසිබියාවටපත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවටපත් වෙනවා. හැබැයි සුමේද තාපසතුමා කියන්නේ ඒ වෙනකොටත් පංච අභිඥා මේ සියල්ලක්ම ලැබලා තිබුණා. ධානාංග සියල්ලක්ම ලැබලා තිබුණා. නමුත් උන්වහන්සේ එදත් කිව්වේ මොකද්ද? බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරි.
උන්වහන්සේගේ මේ වීරිය පාරමිතාවේ සටන් පාඨය උනේ එයයි. මම කවදා හරි දවසක බුදු වෙනවා. බුදු වෙලා මම වගේම සසරේ දුක් විඳින තවත් සංසාර සත්‍යෝ පිරිසක් මම මේ සසරින් එතර කරනවා කියන වීරියයි උන්වහන්සේගේ හදවතේ හැම වෙලාවකම තිබුණේ. පින්වත්නි, එතෙන් පටන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් උන්වහන්සේ කාය ප්‍රනිදානෙන් පාරමිතා පුරද්දී කොයිතරම් නම් පින්වතුනි දුක් විඳද. අපි කීමට නම් කියන්නේ අහසේ තරු කැට ගානට හිස්දන් දුන්නා. මහ පොළවේ වැලි කැට ගානට ඇස්දන් දුන්නා. මහා සාගරයේ ජලයේ ගානට ලේදන් දුන්න කියලා අපි කීමට කිව්වට නමුත් ධර්මී උන්වහන්සේ මේ සාරාංශක කල්ප ලක්ෂයේම දීපු හිස් ගොඩ නම් අහසේ තරු කැට ප්‍රමාණවත් වෙන්නේ ගණන් කරන්න. දීපු ඇස් ටික නම් මේ මහ පොළව නෙවෙයි මහ පොළව වගේ කෝටි 1000ක් ගත්තත් දීපු ඇස්වල ගණන් ටික නම් එකතු කරන්න බෑ. මේ මහා සාගරය නෙවෙයි මෙවන් මහා සාගර කෝටි ලක්ෂයක් ගත්තත් දීපු ලේ ටික නම් ගණන් කරලා නිම කරන්නට බෑ. ඒ තරම් සංසාරේ ඇස් ඉස් මස්ලේ උන්වහන්සේ පාරමිතාවන් වෙනුවෙන් දන් දුන්නා. ඒකයි උන්වහන්සේට මේ මහා වීර කියන වචنين ආමන්ත්‍රණය කරන්නේ. අපි වන්දනා කරන කොටත් කියනවනේ. නමාමි වීර පාදේතේ චක්ඛංකිත තලේ සුබේ වන්දිතේ නර දේවේහි අමතන් දේහි වන්දිතේ. නමාමි වීර පාදේතේ දහසක් චක්‍ර ලාංඡනයන්ගෙන් යුක්ත මේ මහා වීරයන් වහන්සේගේ පාදයන් දෙක යමෙක් নমස්කාර කරනවා නම් ඒ වඳින හැම කෙනෙකුටම වන්දිතේ නර දේවේහි වඳින හැම දෙව් මිනිසුන්ටම අමතන් දේහි වන්දිතේ අමූර්තය නිවන ලැබෙනවා කියලා කියන්නේ ඇයි? උන්වහන්සේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පුරපු ඒ මහා වීර කියන මේ ගුණය ඒ තරම් උසස් නිසා. උන්වහන්සේට ඒ තරම් මහා වීරියක් සසර පුරාවටම පිඟුතුනි තිබුණා. ඒ වීරිය ගැන නම් පිඟුතුනි ඔබට මට තේරෙන්නවත් නැති තරම් කිව්වට වටහා ගන්නවත් බැරි තරම් මේ මහා වීර කියන බුදු ගුණය නම් මං හිතනවා ඔබට මට වටහා ගන්නවත් බැරි තරම් මහා වීරියක් මේ ගුණය තුල තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි සසරේ පාරමිතා පුරද්දී හිතලා බලන්න ඒ සංසාරේ පාරමිතා පුරද්දී උන්වහන්සේට මොනතරම් වීරියක් තිබුණද? උන්වහන්සේගේ පාරමිතාවට මේ ලෝකේ මිනිස්සෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් පින්වතුනි අල්ප මාත්‍ර බාධාවක් කරන්න බැරි වුණා. ඒ තරම් මහා වීරියක් උන්වහන්සේට සංසාරේ පින්වතුනි පාරමිතා පුරද්දී තිබුණේ. ඒ වීරිය ගැන නම් පින්වතුනි මටවත් හිතා ගන්න බෑ. මට වැටහෙන ටික කියා ගන්නවත් වචන ප්‍රමාණවත් නෑ. ඒ තරම් අපොහොසත් වැටහෙන ටිකක් කියා ගන්න. පුදුම වීරියක් උන්වහන්සේට සංසාරේ පින්වතුනි පාරමිතා පුරද්දී තිබුණේ. බලන්න මේ වීරිය ගැන ඉස්පතු වෙන හරි අපූර්ව තැන. අපි බෝසතාණන් වහන්සේ ලේන කුලයේ උපදිනවා.
අපි පිංගුතුන්ට මතක ඇති. එලේන කුලේ උපන් ජීවිතේ තමන්ගේ පැටව දෙන්න කූඩුවත් එක මහ මොහොතට ගහගෙන ගියාම බෝසතාණන් වහන්සේ මොකද කළේ? තමන්ගේ වලිගයේ මහ මොහොතේ තෙමනවා. ගොඩට ගෙනල්ලා ගසනවා. මහ මොහොතේ තෙමනවා. ගොඩට ගෙනල්ලා ගසනවා. පින්වත්නි, එහෙම ගසද්දී දින 7ක් එක දිගට පින්වතුනි මේක කරලා තියෙනවා. දින 7කට පස්සේ ශක්‍ර දෙවියෝ මේක දැකලා ඇවිල්ලා බෝසතාණන් වහන්සේගෙන් අහනවා මොකද්ද ඔය කරන්නේ? කියනවා මගේ මේ පැටව දෙන මහ මුහුදට ගියා. මම මේ පැටව දෙන්නේ බේරගන්න මහ බෝධ හිස් කරනවා. ශක්‍ර දෙවියෝ අහනවා මොකද්ද ඒ කරන මෝඩ වැඩි කියලා. උඹ වගේ කම්මැලියෙක් එක්ක මට කතා කරන එකත් මගේ වැඩේට පාඩුවක්. දැම්ම මෙතනින් යන්න කිව්වා. බලන්න පින්වතුනි, උන්වහන්සේට තිබිච්ච වීරිය, ඒකට සතුටු හිතලා තමයි ශක්‍ර දෙවියෝ ගිහිල්ලා පැටව දෙන්න ගෙනල්ලා දුන්නේ. එතකොටයි නැවැත්තුවේ. පුදුම වීරියක් පින්වතුනි බෝසතාණන් වහන්සේට පාරමිතා පුරද්දී තිබුණේ. කවදාවත් ඉදිරියට අඩියක් ගත්තොත් කවදාවත් පින්වතුනි අඩිය පස්සට නම් ගත්තේ නෑ උන්වහන්සේ. කදිරංගාර ජාතිකයේදී ඒක හරියට තේරෙනවා. මේ ලෝකේ කාටවත් පින්වතුනි ඒකට නම් බාධා කරන්න බෑ. උන්වහන්සේගේ වීරියට මේ ලෝකේ කාටවත් බෑ. ඒක හොඳටම ඉස්මතු වෙනවා කදිරංගාර ජාතිකයේදී. අපේ භාග්‍යවතුන් වහන්සේ එක භවයක සිටුවරයෙක් වෙලා උපදිනවා. දවසක් ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ බලනවා මම අද කාගේ දානයක්ද පිළිගන්නේ කියලා. එයින් නැගිටලා බලනවා මම අද කාගේ දානයක්ද පිළිගන්නේ කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ දකිනවා මහබෝසතාණන් වහන්සේව. සිටුවරයාගේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. දකිනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළ පිණ්ඩපාතේ. සේවකෙක් යවා පාත්‍රය ගෙන්නවාගෙන පාත්‍රයේ මූවිට දක්වාම දානයක් පුරවාගෙන පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙය යනවා. මේ ෂණයෙන්ම මාර්යා මේක දකිනවා. මාර්යා කල්පනා කරනවා අද පසේ බුදුහාමුදුරන්ගේ දානේ වැළැක්වුවොත් උන්වහන්සේ අද පිරිනිවන් පානවා. මාර්යා කොහොමත් කැමති කෙලෙස් වලටනේ. ඒක මාර්යාගේ රාජකාරිය. මාර්යා කල්පනා කරා පසේ බුදුරජාණන් වහන්සේ මරන්නත් දැන් මට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මොහුගේ පිනටත් මටද බාධා කරන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මාර්යා මොකද කරන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ ඉන්න අතර මැද මහා ගිනි වලක් මවනවා. දැන් බුරබුරා ගිනි දැල් අහසට විසි වෙනවා. බෝසතාණන් වහන්සේ ගිහිලා මාර්යාගෙන් අහනවා නුඹ මාර්යාද? ඔව් මම මාර්යා. සාමාන්‍ය මාර්යාගෙන් ඇහුවොත් බොරු කියන්නේ නෑ. ඒ විලාවේදී මාර්යාගෙන් අහනවා ඇයි නුඹ මේක කළේ? ඉතින් ඇත්තම කියනවා. බෝසතාණන් වහන්සේ මොකද කියන්නේ? හොඳයි මාර්යා, නුඹ බලමු නුඹේ බලයද මගේ බලයද වැඩි? නුඹේ මාර බලයද මගේ ශ්‍රද්ධා බලයද වැඩි කියලා අපි බලමු.
බලන්න මායයට අභියෝගයක් කර හැටි. අපි නම් කොයිතරම්නම් බය වෙයිද? අපට පින්වතුනි ඔහොම ශ්‍රද්ධාවක් මේ ජීවිතේ කොයි හරි තැනකදී ඉපදිලා තියෙනවද බලන්න. පිනක් කරනකොට ඒ පින්කමට බාධාවක් ඇති වෙනකොට කවදාවත් පින්වතුනි අපට හිතලා තියෙනවද? අනේ දැන් මේ මගේ හිතට ක්ලේශයක් ඇති වෙලා මගේ පිනට දැන් මේ ලොකු බාධාවක් ඇති වෙන්න යන්නේ කියලා. මේ ජීවිත එක තැනකදීවත් හිතලා තියෙනවද බලන්න. සමහර දෙනෙක් පින්කම් කරලා කොච්චර ගැටෙනවද කියලා බලන්න. පින්කම් කරද්දි කොච්චර ගැටෙනවද කියලා බලන්න. පින්කම් කරන කලින් කොච්චර ගැටෙනවද කියලා බලන්න. පින්කම් කරලා ඉවර වෙලා කොච්චර ගැටෙනවද කියලා බලන්න. තමන්ගේ හිතවත් තමන්ට ඕන විදියට හික්මව ගන්න බැරි අපි කොහොමද පින්වතුනි මායя සම්මුඛ වුණොත් ওই වගේ අභියෝගයක් මායයට අපි කරන්නේ. අපි නම් දැක්ක තැන සිහිසුන් නැතුව ඇදගෙන වැටෙයි කියලා මම නම් හිතන්නේ. අපි පසේ බුදුරජාන් වහන්සේගේ නෙවෙයි මායයේ සරණයයි කියලා වෙලාවකට හිතනවා. මම නම් හිතන්නේ අපිට ඊතරම් වීර්යයක් ශ්‍රද්ධාවක් තියෙයි කියලා. දැන් පින්කම් කරනකොට දැන් යම් දේවල් කරද්දි අපේ හිතේ මේ කෙලෙස් උපදින විදිය දැක්කම. නමුත් බලන්න මහ බෝසතාණන් වහන්සේ අභියෝගයක් කරනවා මාරයට. මාරයට අභියෝගයක් කරලා උන්වහන්සේ ගිනිවල ළඟට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේගේ දිහා බලලා පාත්‍රේ දෝතට අරගෙන කෑ ගහලා කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේට මේ දානීය පූජා කරලා ඉවරයි. ස්වාමීනි මං ඔබ වහන්සේට මේ දානීය පූජා කරලා ඉවරයි. ස්වාමීනි ඔබ වහන්සේ මට යම් අනතුරක් වුණොත් මේ දානීය පිළිගන්නාසේක්වා. එහෙම කියලා අර බුරබුරා නැගෙන ගිනිවලට පය තබනවා. බෝසතාණන් වහන්සේගේ පාදයේ පිළිගන්න වගේ රත් නිලුම් පියුමක් ගිනිවල මැදින් මතුවෙලා හරියට රේණු තියෙන තැන පාදයේ පිහිටනවා. ඒ පාදයේ පිහිටන මොහොතේ ගැටිච්ච රේණු ආකාශ තලයට විහිදිලා බෝසතාණන් වහන්සේගේ මුළු ශරීරය පුරාම රේණු වලින් නැහැවෙනවා. ඒ නෙළුම් මල් මතින්ම ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට දානික පූජා කළා. බලන්න පින්වතුනි කවදාවත් උන්වහන්සේ සසරේ ඉදිරියට ගත්තු අඩියක් කිසිම දවසක පින්වතුනි ආපස්සට අරගෙන නැහැ. පුදුම වීරියක් පින්වතුනි උන්වහන්සේට තිබුණේ සංසාරේ. හිතලා බලන්න ඒ මහා වීර ගුණය කොයිතරම්නම් උසස්ද? පින්වත්නි මෙහෙම ගත්තොත් නම් කියන්න කරුණු මේ මහා වීර ගුණය බුදු ගුණය පිළිබඳව නම් කියන්න කරුණු ඕන තරම් තියෙනවා. සංක ජාතකය අරගෙන බලන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ සංක බ්‍රාහ්මණය වෙලා උපදිනවා. ඒ සංක බ්‍රාහ්මණය ඉපදිලා තමන්ට හිමිකම් කියපු සියලුම ධනය දන් දෙනවා කොහොමද? දවසකට ලක්ෂ 6 ගානේ. නගරේ ප්‍රධාන දොරටු 4 ලක්ෂ 4ක් දන් දෙනවා. නගරේ මැද 1 ලක්ෂයක් දන් දෙනවා. ගේ ඉස්සරහා තවත් ලක්ෂයක් දන් දෙනවා. මෙන්න මෙහිම ලක්ෂ දන් දෙනවා. දවසකට ලක්ෂ 6ක් දන් දෙනවා.
නමුත් එන්න තමන්ට තිබිච්ච ධනය දැන් ඉවර වෙනවා. උන්වහන්සේ අඹුවන්ට දරුවන්ට කියනවා තියෙන ධනෙන් දන් දෙන්න මම ගිහිල්ලා ධනෙ හොයාගෙන ඉන්නම්. දැන් මේ දන් දෙන්න ධනෙ හොයාගෙන යන්නේ මොකටද දන් දෙන්න? ඒක තමයි වීරිය කියන්නේ. තමන්ට යැපෙන්නවත් තමන්ට සතුටු වෙන්නවත් නෙවෙයි දන් දීම පිණිසයි මේ ධනෙ හොයාගෙන යන්න හදන්නේ. යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් විශේෂ අනුග්‍රහයක් ලැබෙනවා. පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරලා නැව් නැගිලා දැන් මහ මොහොතේ ගමන් කරනවා. දින 7කට පස්සේ මේ නැව කුණාටුවකට හසු වෙලා මුහුදුපත් වෙනවා. බෝසතාණන් වහන්සේ තව එක උපස්ථායකකුයි මහ මුහුදට පැනලා මුහුදු වතුරෙන් මෝදෝවණය කරගෙන මහ මුහුදේ මටසිල් සමාදන් වුණා. දැන් තිසරණක් තියෙනවා අටසිලුත් පිහිටලා. මොකද ජීවිතයට අනතුරක් වුණත් බයක් නැහැ. එහෙම පීනනකොට මේ මහා සාගරයට පින්වතුනි අධිග්‍රහිතව ඉන්නවා මණිමේකලා කියලා එක්තරා දිව්‍යාංගනාවක්. මේ මහා සාගරේ යම් තිසරණ සහිත පන්සල් රකින්න දෙමාපියන්ට සලකන ගුරුවරුන්ට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන යම්කිසි කෙනෙක් මේ මහ මොහොතේදී අනතුරකට ලක් වුණොත් ආන්න ඒ කිනාව ගලව ගන්න. පින්වත්නි ඒ වෙලාවේදී මණිමේකලා දෙවිදුව බෝසතාණන් වහන්සේ මේ විදියට පීනන බව දැකලා ළඟට ඇවිල්ලා කරුණු කාරණාවල් විමසනවා. මුලින් ආරාධනා කරනවා ඇයගේ යානාවට නගින්න කියලා. නමුත් කියනවා මට නුඹේ යානාවට නැග්ගට වැඩක් නැහැ. මට පුළුවන් නම් මගේ රටට යන්න නැවක් මවලා දෙන්න. එතකොට නැවක් මවලා දෙනවා. නිකම්ම නිකන් නැවක් නෙවෙයි සප්ත රතනයන් පුරවපු නැවක්. මොකටද ඒ නැව ලැබුණේ? අර වීරිය වඩලා කරපු පින නිසා. මොකද්ද කරපු පින? පසේ බුදුරජාණන් වහන්සේට දීපු දානෙ නිසා. ඒ ඇයි අර පින පිළිබඳව තියෙන ආශාව නිසා. සමහරලාට ඒ දෙන්නේ තමන් වැඩට ගෙනියන කෑමක වෙන්න පුළුවන්. ඒන් සතුටක් ඇති කරගන්න මම අත්හල යුතු විශේෂ දෙයකුයි මම මේ අත්හරින්නේ. සසරේ පිංගුතුනි ඔබට සංසාරයේදී ඔබට ඒන් ලැබෙන පුණ්‍ය විපාකේ නම් මෙපමණයි කියලා නිම කරන්නට බෑ. පින්වත්නි මේ විදියට සංසාරේ මහබෝසතාණන් වහන්සේ මේ වීරිය වඩපු විදිය පිළිබඳව දැක්කොත් නම් හරීම පුදුමාකාරයි. අපි භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලැබුවා. ඒ ජීවිතයේදී උන්වහන්සේට පින්වතුනි මොනතරම් කාය බලයක් තිබුණද? භාග්‍යවතුන් වහන්සේට තිබිච්ච කාය බලය හඳුන්වලා තියෙන්නේ නාරායන සංඝාත බලය කියලා. මොකද මේ නාරායන සංඝාත බලය කියන්නේ? චද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ කාය බලය. භාග්‍යවතුන් වහන්සේට තිබුණ ප්‍රකෘති කාය බලය. පින්වතුනි එවන් කාය බලයක් තිබිච්ච භාග්‍යවතුන් වහන්සේ කවදාවත් පින්වතුනි කිසිම කෙනෙක්ව උන්වහන්සේගේ කායික ශක්තිය වෙහෙසවලා দমনය කරලා තියනවද බලන්න. කෙනෙකුට පහර දීලා හෝ එහෙම නැත්නම් කෙනෙක්ව අල්ලගෙන දුවලා හෝ එහෙම නැත්නම් කෙනෙක්ව ඝාතනය කරලා හෝ
එහෙමත් නැත්තම් කෙනෙක් ගහන පහරක්වත් වළක්වලා හෝ කවදාවත් පින්වතුනි බලන්න භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කායික ශක්තිය වෙහෙසවල තියනවද කියලා. උන්වහන්සේ කිසිදු දවසක පින්වතුනි හැම වෙහෙසෙව්වේ නැහැ. නමුත් තිබුණා චද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙක්ගේ කාය බලය. උන්වහන්සේ ලෝක සත්‍යව দমনය කළේ මොන ආයුධයෙන්ද? මහා කරුණාව නම් ආයුධය. එයයි උන්වහන්සේගේ එකම ආයුධය ලෝක සත්‍යව দমনය කරන්න. මේ මහා කරුණාව වඩන්නත් පින්වතුනි මහා වීරියක් තියෙන්නට ඕන. එයි මහා කරුණාව වඩන්න වීරියක් තියෙන්න ඕන කියලා කියන්නේ. ඔබ හිතන්න මෙහිම. කෙනෙක් Tamanට මගදී ගහනවා. හැබැයි ගහපු මිනිස්සයා වල්ල ගන්න බැරි වෙනවා, දුවනවා. හෝ මොකක් කර නිසා මග හැරෙනවා. හැබැයි මේ ගහපු මිනිස්සයා දන්න නිසා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් Tamanට බනිනවා, බැනපු මිනිස්සයා Taman දන්න නිසා පින්වත්නි තමන්ගේ හිතේ ඒ මිනිසයත් එක්ක තියෙන වෛරයක් තියෙනවනේ. අවස්ථාවක් බල හැම වෙලාවකම ඉන්නවා අර ගහපු මිනිසයට තමන් ගහන්න. බැනපු මිනිසයට තමන් බනින්න. තමන්ට අනර්ථයක් කරපු මිනිසයට අනර්ථයක් කරන්න. ඔන්න කෙනෙකුට කෙනෙක් ගහනවා ඒ මිනිස්සයාට ගහන්නත් පුළුවන්. නමුත් ඒ වෙලාවේ අල්ල ගන්න බැරි වුණා. ඉතින් මගතොඩේ හමු වෙච්ච වෙලාවකදී ගහනවා. සමහරට අපිට හිතෙනවා ඒක ලොකු වීරියක් කියලා. නමුත් පින්වතුනි කෙනෙක් ගහනකොට ඒ කෙනාට ගහන එක නෙවෙයි වීරියකම කියලා කියන්නේ. වීරියවන්තකම කියලා කියන්නේ තමන්ට ගහපු කෙනාට කරුණාවක් දක්වන්න පුළුවන් නම්, මෛත්‍රිය වඩන්න පුළුවන් නම්, උක කරන්න බැරි දෙයක්. ඒකයි එකට මහා වීරියක් ඕන කියලා කියන්නේ. පින්වතුනි සසර පුරාවටම මගේ භාග්‍යවතුන් වහන්සේට සසරේ වෛර කරලා, සසරේ උන්වහන්සේට අනන්ත ප්‍රමාණ දුක් දීලා, උන්වහන්සේව සංසාරේ මරපු සතුරන්ට පවා උන්වහන්සේ මේ ආත්ම භාවයේ කරුණාව දැක්වුවා. ඒ සියල්ලන් අතරින් බොහෝ දෙනෙක්ව සසරින් එතර කළා. පුළුවන් විදියට ඔවුන්ට අනුග්‍රහය දැක්වුවා. ඒ කාරණාව විස්මතු වෙන හොඳ තැනක් තමයි චද්දන්ත ජාතකය. භාග්‍යවතුන් වහන්සේගේ ළඟ එක්තරා භික්ෂුණියක් ඉන්නවා. ඇයට ජාති ස්මරණ ඥානිය පහළ වෙනවා. ඇය දවසක් බලනවා බුදුරජාණන් වහන්සේට මම කවදා හරි දවසක පාද පරිචාරිකාවක් වෙලා ඉඳලා තියෙනවද කියලා. දකින්න එක ජීවිතයක බෝසතාණන් වහන්සේ චද්දන්ත කුලිය ඇතෙක් වෙලා ඉන්නවා. මම ඒ භවයේ බෝසතාණන් වහන්සේට චූල සුභද්‍රා කියන නමින් පාද පරිචාරිකාවක් වෙලා හිටියා. හැබැයි එතනදී අය බලනවා සමහර බිරින්දෑවරු ස්වාමියාට හිතවත්, සමහර බිරින්දෑවරු ස්වාමියාට අහිතවත්. මම බෝසතාණන් වහන්සේට හිතවත්වද හිටියේ අහිතවත්ව හිටියේ කියලා බලනවා. බලනකොට ඉඳලා තියෙන අහිතවත්. වෛර කරලා බෝසතාණන් වහන්සේව මරබල පවා තියෙනවා. මේක දැකපු අය අඬන්න පටන් ගන්නවා. මේක දැකපු භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇය අඬන හේතුව පැහැදිලි කරනවා චද්දන්ත ජාතකයේ දේශනා කරමි. අපේ ජාතක කතාව සම්පූර්ණයෙන්ම දේශනා කරන කාලය මදි. නමුත් මෙතනදී මේ භාග්‍යවතුන් වහන්සේගේ තුල තිබිච්ච මහා කරුණාව කොයිතරම්නම් උතුම්ද කියන කාරණා විස්මතු කරන්න අපි පුංචි කොටසක් මෙතනදී සාකච්ඡා කරමු. පින්වත්නි,
චද්දන්ත කුලී ඇතෙක් වෙලා බෝසතාණන් වහන්සේ උපන්න භවී පරිවාර ඇත්තු 8000ක් හිටියා. චූල සුභද්‍රා මහා සුභද්‍රා කියන නමින් ඇතින්යන් දෙදෙනෙක් හිටියා. ඒ දෙන්නටම එක හා සමානව ආදරය කරා. දවසක් බෝසතාණන් වහන්සේ සල්ගසක් අසලට ගිහිල්ලා ඇතින්යන් දෙන්න දෙපැත්තේ තියාගෙන කුම්බස්තලයෙන් අර සල් ගහට ගහනවා. නොසිතූ ලෙස සල්මල් ටිකක් මහා සුභද්‍රාවගේ ඇඟට වැටෙනවා. දිමි ගොට්ටක් චූල සුභද්‍රාවගේ ඇඟට වැටෙනවා. මේක දැනිච්ච චූල සුභද්‍රා හිතනවා මට වඩා ස්වාමියා මහා සුභද්‍රාවට ආදරී කියලා. එතනදී තරහක් ඇති වෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ හිතලා කරපු දෙයක් නෙවෙයි. නොසිතූ ලෙස සිදුවෙච්ච දෙයක්. ඊළඟට තවත් දවසක පොකුණේ නානකොට එක්තරා ඇතෙක් ලොකු නිල් මහනෙල් මලක් ගෙනල්ලා දෙනවා. බෝසතාණන් වහන්සේ මලේ රේණු ටික ඇඟට හලාගෙන ළඟ හිටියේ මහා සුභද්‍රාව ඒ සුභද්‍රාවට දෙනවා. දුර හිටිය චූල සුභද්‍රා ඒක දැකලා හිතනවා ඒකාන්තයෙන්ම මට වඩා ස්වාමියා මහා සුභද්‍රාවට ආදරේ. මේ නිසා චූල සුභද්‍රාව දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට නෙළුම් අල පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ රටේ රජතුමාගේ අග්‍රමහේෂිකාව වේවා මම ඊළඟ භවයේ ඒ රාජ බලය යොදාගෙන බෝසතාණන් වහන්සේව මට මේ චද්දන්ත ඇතාව ඝාතනය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. බලන්න ප්‍රාර්ථනාව කළේ මොකක් කරලාද? පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දීලා. ඒකයි සඳහන් කරන්නේ අකුසලයට හිත නැඹුරු වුණාම Tamanට හරි වැරද්ද පේන්නේ නැහැ. ප්‍රාර්ථනා කරපු විදියටම පින්වතුනි ඊළඟ ආත්ම භාවයේ ලැබුණා. සෝනුත්තර කෙලෙක වැද්දෙක් උපකාර කරගෙන ජාති ස්මරණ ඥානයක් තියෙන සුභද්‍රාව රජතුමාගේ රාජ්‍ය බලය යොදාගෙන මේ වැද්දව හිමාලයේ චද්දන්ත කියන විලේ ඉන්න චද්දන්ත නම් වූ මේ හස්ති රාජාව මරන්න යවනවා. විස ඊතලයක් අරගෙන ගිහිල්ලා වැද්දා බෝසතාණන් වහන්සේට විදිනවා. බෝසතාණන් වහන්සේ වැද්දව අල්ලගෙන අහනවා නුඹ ඇයි මේ මාව ඝාතනය කරන්නේ? එතකොට වැද්දා කියනවා ස්වාමීනි මේ මගේ වෑයමක් නෙවෙයි. සුභද්‍රා දේවිය තමයි මට මේ උපදෙස් දුන්නේ. ඇයට ඔබ වහන්සේගේ ඇද්දල දික ඕනේ කියලා කියනවා. නමුත් බෝසතාණන් වහන්සේ දන්නවා තමන්ගේ තාත්තගේ, තමන්ගේ සීයාගේ, තමන්ගේ මීමුත්තගේ ඇද්දල මේ වනයේ සංගවල තියෙනවා. ඒක සුභද්‍රාව දන්නවා. මගේ ඇද්දල වලට වඩා ඇද්දල වටිනවා. නමුත් ඇයට මේ ඇද්දල ඌමනාවට නෙවෙයි මාව මරන්නයි මේ ඌමනාව තියෙන්නේ. ඒ වෙලාවේදී පින්වත්නි බෝසතාණන් වහන්සේ වැද්දට කියනවා හොඳයි එහෙනම් මම මැරෙන්න කලින් ඇද්දල දෙක කපා ගන්න. වැද්දට උස නැති නිසා උන්වහන්සේ හිස වැද්දාගේ ළඟ දන ගහගෙන හිස නමා ගන්නවා. හිස මතට නැගපු වැද්දා කියතෙන් ඇද්දල දෙක කපන්න හදනවා. නමුත් කපා ගන්න වීර්ය නැහැ. ඒ වෙලාවේදී වැද්දා අමාරුවෙන් ඇද්දල දෙක කපන නිසා බෝසතාණන් වහන්සේ කියනවා නුඹට ඇද්දල දෙක කපා ගන්න අමාරු නම් පුළුවන් නම් මගේ හොඬවැලට කියතේ එක කොනක් දෙන්න මමත් උදව් කරන්නම් කියලා. බලන මොනතරම් වීරියක්ද තියෙන්නේ. ඒ වගේ කරුණාවක් උපදව ගන්න මම ඒකයි සඳහන් කළේ බෝසතාණන් වහන්සේගේ
සසරේ තිබිච්ච මේ මහා වීරය ගැන කෙනෙක් කිව්වොත් පිළිගන්නේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේට කියත එක කොනක් දෙනවා. ආන් ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේගේ ඒ කරුණාවෙන් ආශිර්වාදයෙන් දින 7කින් වැද්ද නගරයට යනවා. මේ කතාව අහපු සුභද්‍රාව පපුව පැලිලා මරණයටපත් වුණා. ඒ සුභද්‍රාව තමයි දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂුණියක් වෙලා ඉන්නේ. චද්දන්ත ජාතකයේ පින්වතුනි කියවල බලන්න හරි අපූර්ව ජාතකයක්. හරිම සංවේදී, හරිම ලස්සන ජාතකයක්. භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු ගුණයක් ඉස්මතු වෙන ජාතක කතාවක්. පින්වත්නි, ජාතක කතාවේ අවසානයේදී දේශනාව නිමාවටපත් වෙනකොට තමන් වහන්සේට සසරේ වෛර බැඳලා තමන්ව මරපු ඒ භික්ෂුණිය මේ ආත්ම භාවයේ සසර දුකින් නිමා කරලා උතුම් අරහත් ඵලයේ පවා ලබනවා. මම ඒකයි සඳහන් කළේ තමන්ට ගහපු කෙනෙකුට ගහනවා කියන එක වීරියක් නෙවෙයි. ඒක වීරියක් තමයි. නමුත් ඊට වඩා ලොකු වීරියක් තියෙන්න ඕන ඒ ගහපු කෙනාට කරුණාව දක්වන්න. ඊට වඩා ලොකු වීරියක් තියෙන්න ඕන සිතුවිලි මාත්‍රයක්වත් හිතේ තරහක් නැතුව මෛත්‍රිය වඩන්න. බලන්න භාග්‍යතුන් වහන්සේට මොනතරම් වීරියක් පිංගුතුනි තියෙන්නේ නැද්ද? එවන් පිරිසකටත් තමන්ගේ දරුවට දක්වපු කරුණාව වගේම කරුණාවක් දක්වන්න. පිංගුතුනි, ඒ කරුණා ගුණය මගේ අම්මවත් මගේ තාත්තවත් අපට දක්වලා නැහැ. ඒ කියන්නේ අපි කීමට කියන්නේ කෝටියක් මවුරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට ළඟින්වත් කරුණාවල් තියන්න බෑ. එහෙමනම් මෙවන් මහා වීරියකින් යුක්ත ඒ මහා වීරයන් වහන්සේට අපි මොන්න තරම් පින්වතුනි වන්දනා කරත්, ඒ මහා වීර ගුණයට වන්දනා කරත් ඒකේ නිමාවකුත් නැහැ. එහෙමනම් අද දවසේ ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා වීර ගුණය, මහා වීර නම් මේ අති උතුම් ගුණයයි අද මේ දේශනාවෙන් ඔබට මා දේශනා කළේ. එහෙමනම් එවන් මහා වීරයක් තියෙන ඒ මහා වීරයන් වහන්සේට මාගේ උතුම් নমස්කාරය වේවා කියලා අපි සාදුකාර දෙමින් දේශනාව නිමාවටපත් කරමු. හොඳයි, එහෙමනම් අද දවසේදී මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඩී.ඒ. සෝමලතා වැල්ලගිරිය මහත්මිය, කෑගල්ල මොළගොඩ හරංකහවත්ත නොම්බර 74 ලිපිනේ පදිංචි. එතුමිය බලාපොරොත්තු වෙනවා 2019 පෙබරවාරි මාස 14 වන දින මියගිය විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක I.K.J. වැල්ලගිරිය ආදරණීය ස්වාමි පුරුෂයා සිහිපත් කරලා දෙවර්ෂ පූර්ණ පින්කම හැටියටයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම ධර්ම දානයක් හැටියට දායාද කරන්නට බලාපොරොත්තු වන්නේ. එමනම් අද දවසේදී රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මීට දෙවසරකට පෙර අදවන් දවසක මියගිය I.K.J. වැල්ලගිරිය හිටපු විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මහරං ගල්ලේ විසූ පියා දිසානායක පියාණන්ට මුණසිංහ මෑණියන් ඇතුළු මියගිය එම පවුලේ සියලු සහෝදර සහෝදරියන්ටත් වැල්ලගිරිය පවුලේ දෙමව්පියන් ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම
මත්තේගොඩ පදිංචි උදාන් ජානකී ඩිනෝෂා හිරෝෂ ඇමරිකාවේ පදිංචි නිරාශා සසංක නිසල පස්යාලේ පදිංචි රජිත භාග්‍යා බිනාරා කවීෂ් කියන ආදරණීය දරුවන්ටත් මුණුපුරු මිනිපිරියන්ටත් නිදුක් භව නිරෝගී භව සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කොරෝනා වැනි දරුණු වසංගතයන්ගෙන් ඒ හැම දිනාම නිරුපද්‍රිතව ආරක්ෂා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරන්නට ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදේ කරනවා. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයේ දරූ සෝමලතා වැල්ලගිරිය මහත්මිය ප්‍රධාන පවුලේ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දීලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම සියලුම ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් net fm කාර්ය මණ්ඩලයට දේශිකානන් වහන්සේටත් සියලු ලෝකවාසී හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා අද දවසේදී ආශිර්වාදේ කළා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පසුගිය දවසක මියගිය මාගේ ආදරණීය මෑණියන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඊට පෙර මියගිය මාගේ පියාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමා නිදුක්ව නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං